ධම්මිත TV මුලා වුණෙත් විවර කරන්නට කාලයයි මේ. තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කීනා ජාති වසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං තත්තායාති. සදහැති කාරුණික පින්වත්නි, ධර්මදේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ එම්.ඩී. සෝමාවති මහත්මිය විසින් බණ්ඩාරවෙල හීල්ඔය එගොඩගම සේනාවිල නිවසෙහි පදිංචි එම පින්වතිය මෙම ධර්මදානමය පින්කමේ දායකත්වයේ දරමින් මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න වගේම විශේෂ ආශිර්වාදයන් කිහිපයක්ම සිද්ධ කරන්නට බලාපොරොත්තු වනවා. ඒ වගේම මෙම ධර්මදේශනාව අන්තර්ජාලයේ නිවන් සුව YouTube channelයට එකතු කළාට පස්සේ සුවහසක් ධර්ම දේශනා ශ්‍රවණාභිලාෂී පින්නතුන් මෙම උතුම් වූ සද්ධර්ම දේශනා අනිකුත් කලන මිතුරන් අතරේ බෙදා හරිනවා. එම පින්කමත් තාමත් උතුම් ධර්ම දානමේ පින්කමක් හැටියටයි අප දකින්නේ. එම සියලු පිරිස් වලට උතුම් ධර්ම අවබෝධය වේවා කියන අරමුණුයි අද දවසේ සදහම් සාකච්ඡාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, 65 වන ධර්ම දේශනාවේදී අප ඔබට මාර්ගඵල ලබා ගැනීම පිළිබඳව විශ්ලේෂණාත්මක පැහැදිලි කිරීමක් විවරණයක් සිද්ධ කළා. මෙලවදීම මගඵල ලැබිය හැකිද යන කරුණෙහිදී අපි සකාරණව සහ තාර්කිකව පැහැදිලි කිරීමක් සිද්ධ කරන්නට යෙදුණා. ඒ අනුව මෙහිදී අපි තාමත්ම කරුණාවෙන් ඔබට සිහිපත් කරනවා අද දවසේ එයට සම්බන්ධ උතුම් සද්ධර්ම දේශනාවක්මයි අප දේශනා කරන්නට කල්පනා කළේ. වර්තමානය වන විට හැම තැනම නිතරම කතා බහට ලක්වෙන කාරණාවක් තමයි රහතන් වහන්සේලා පිළිබඳව. අන්තර්ජාලයේ YouTube එකේ රහත් වෙච්ච රහතුන් වහන්සේලා පිළිබඳව බොහෝ දෙනා කතා කරනවා. විවිධ පන්නේ, විවිධ ස්වරූපයේ, විවිධ තාලයෙන් ප්‍රසිද්ධියට පත්වෙන මෙම පිරිස් නිසා එක්තරා යහපතක්ද සිදුව තිබෙන වග මට හිතෙනවා. ඒ තමයි රහත් බව කියන්නේ කොයි වාගේ එකක්ද? රහත් වුණ කෙනෙක් කොයි වාගේ කෙනෙක්ද? රහත් වුණ අය ළඟ මොන වාගේ ඒවද නැති වෙන්න ඕන කරන්න කියලා යම් කතිකාවතක් මේ හරහා සමාජය තුළ නිර්මාණය වෙමින් තියෙනවා. ඒ වගේම රහත් බව හැල්ලුවට ලක් වෙච්ච, එය සමච්චලයට, විනෝදයට, විහිළුවට ගත්ත ස්වරූපයකුත් මේ මතුවෙන අමුතු රහතන් වහන්සේලා නිසා සමාජය තුළ අපට දකින්නට ලැබෙනවා. කොහොම වුණත් පින්වත්නි, අද දවසේ මේ සමාජ කෝලාහලය, මේ සමාජ කතිකාවත පිළිබඳව අපි ධර්මානුකූල අර්ථ දැක්වීමක්, විවරණයක් සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. බණපොතේ සඳහන් වන රහතන් වහන්සේ සහ
අද දවසේ රහත්යයි පෙනී සිටින රහතන් වහන්සේලා අතර වෙනස හෝ සමානතා මොනවද කියලා මුලින් අපි හඳුනාගත්තොත් රහත් බව පිළිබඳව අපට යම් අදහසක් වින්නතුනි ලබා ගන්න පුළුවන්. YouTube එකේ Facebook එකේ සමාජ මාධ්‍ය ජාලවල ප්‍රචාරණය වන රහත් ස්වභාවය රහතුන් වහන්සේලා පිළිබඳව අධ්‍යයනය කරනකොට ඒ සමහරක් රහතන් වහන්සේලා පින්නතුනි අපට පෙනෙනවා සම්බුද්ධ දේශනාවේ සඳහන් වෙනවට වඩා ටිකක් වෙනස්. දැන් සම්බුද්ධ දේශනාවේ සඳහන් වන රහතන් වහන්සේ තමා පිළිබඳ කියන උදාන වාක්‍ය තමයි අද ධර්ම දේශනාවේ මාතෘකා පාඨය. කීනා ජාති මම ඉපදීම ෂය කලෙමි වසිතං බ්‍රහ්මචර්යං. මෙතන බ්‍රහ්මචර්යාව කියලා කිව්වේ ආර්ය ශ්‍රාංක මාර්ගයට. අරියටඟි මඟ තුල වාසය කොට නිමා කලෙමි. ආර්ය බඹසර හේවත් මේ ත්‍රිශික්ෂණයෙහි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි හැසිරී මා නිමා කලෙමි. කතං කරණීයං කළ යුතු සියල්ල කතං සිදු කොට අවසාන වෙමි. නාපරං ඉත්තත්තාය කළ යුතු ඉතිරි වූ යමක් මට නොපෙනී කියලා රහතුන් වහන්සේ තමා පිළිබඳව උදම් අනනවා. දැන් මේ පිළිබඳ විස්තරාත්මක පැහැදිලි කිරීමක් මේ දේශනාවේ ඉදිරියේදී අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. වෙනතුනි ධර්මයේ සඳහන් කරන විදිහට රහත් බව කියලා කියන්නේ අපේ ඊ타මත්ව තද්දබල ගෞරවාදරයටපත් වූ තනතුරක්. ඒ වගේම රාජ්‍ය සිටු මැති ඇමතිවරුන්ට විතරක් නෙමෙයි දෙවි බමුණටත් වඩා උතුම් ස්වභාවයේ පදවියක්. උපසම්පන්න ස්වභාවයට පමණක් දෙවෙනි වන අනෙක් සෑම තැනකදීම උත්තමත්වයට යන ඊටම උතුම් වූ උත්තරීතරත්වයක්. මේ රහත් භාවය පිළිබඳව අපේ හදබ්බ තුළ ජනිත වන්නේ ඊටාත්ම සද්ධා සම්පන්න හැඟීමක්. ඒ රහතුන් වහන්සේ නමක් චකී විටම අපට දැනෙන චිත්‍රය තුළ බිම බලාගෙන ඇවිදින සංසුන් ඉදුරන් පවතින ඊටා මනා ප්‍රියශීලී වූ වාග් මාලාවක් භාවිතා කරන දැක්ක දකින කෙනා පැහැදීමට පත්වන්නා වූ සියලු ස්වභාවයන් පවතින සීලවන්ත භාවයේ ඊටාම කුඩා වූ වරදක්වත් පෙනෙන්නටවත් නොමැති තරමටම සීලයෙන් පිරුණු සමාධිය දියුණු කරගත් ලෝකයේ පිළිබඳ ඊ타මත්ම තදබල ලෙස අවබෝධයට පත්වෙච්ච ඒ නිසා අෂ්ටලෝක ධර්මය හමුවීම නොසැලෙන නොතැවෙන කම්පාවටපත් නොවන මහා පෞරුෂයක් මහා ශක්තිමත් භාවයක් තියෙන කෙනෙක් එහෙම උත්තමයන් වහන්සේ නමක් එහෙම ආර්යයන් වහන්සේ නමක් තමයි අපට රහත් බව කීව ගමම්ම මතක් වුණේ. කිසියම් ආශ්චර්යමත් ක්‍රියා කළ හැකි බව, ඍද්ධි සම්පන්න භාවයන් පැවැත්විය හැකි බව, ඊ타මත්ම සූක්ෂම වූ කරුණාකාරණා ඊ타මත්ම පැහැදිලි ආකාරයෙන් තේරෙන දැනෙන පෙනෙන ස්වરૂපයේ රහතුන් වහන්සේ තුල පවතින ඊ타මත්ම විශ්වාසනීය ගුණයක්. හැටියට තමයි අපි පින්නතුනි හඳුනාගෙන තිබෙන්නේ. මේ හැම එකකටම වඩා රහත් බව තමාගේ පෞද්ගලික ලාභ අපේක්ෂාවන් සඳහා පාවිච්චි නොකරන හරිම නිහතමානී හරිම උතුම් වූ සංවරයකින් ජීවිතය පවත්වන කෙනෙක් තමයි අපට රහත් බව කීව ගමන් පින්නතුනි සිහිපත් වෙන්නේ. ඍද්ධි ප්‍රාතිහාර්ය පවා පාන්නට හැකි උත්තමයන් වහන්සේලා අර තේජෝ බල සහිත 80 මහා ශ්‍රාවකයන් 80 මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා සිහිපත් වෙනවා. ඉතින් මේ
ස්වභාවයත් එක්ක බලනකොට වර්තමානයේ ඔබ දකින රහතුන් වහන්සේලා තුල මේ ගුණ වලින් කොච්චරක් නම් ඔබට පෙනෙන්නට තිබෙනවාද කියන එකත් එක්ක තමයි අපට ප්‍රශ්නය මතුවෙන්නේ. අද ඇතැම් රහතුන් වහන්සේලාට හරියට තරහ යනවා. පිටුල හිතා ගන්න බැරි තරම් ඒ රහතන් වහන්සේලායයි කියා ගන්නා පිරිස යමෙක් විවේචනය කළොත්, යමෙක් ඔවුන් සමග සාකච්ඡා කරන්නට අවශ්‍ය බව කීවොත්, යමෙක් ඔවුන්ගේ කටයුතු පිළිබඳ අදහස් දැක්වීමක් කළොත්, අඩු ගානේ නමක් ගමක් හරි ගෑවුවොත් ඒ රහතුන් වහන්සේලාට හෝ ඒ රහතුන් වහන්සේලාගෙන් රහත් බව ලැබූ සමීප ශිෂ්‍යයන් හෝ සමීපතමයන්ට හරියට තරහ යනවා. පුදුම විදිහට බණින, පුදුම විදිහට පහත් කොට අනේකාව ඊට පස්සේ කතා කරන, හරිම පහත් වචන පාවිච්චි කරන අමුතු රහතන් වහන්සේලා අද අපිට දකින්නට ලැබෙනවා. ඉතින් සමහර අවස්ථාවල අපිට පේනවා මේ හරි අමුතු තර්ක, අමුතු වචන, අමුතු වාග් විලාස, අමුතු හැඩරුව, අමුතු චර්යා, අමුතු ඉලක්ක ඕන් තුල තියෙන බව පේනවා. කිසිසේත්ම අපේ හිතේ මෙවුණු රහතුන් වහන්සේ තුල අපට ඒ බන්දක් දැක ගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. ඊළඟට අද ඉන්න තව රහතන් වහන්සේලා කියා ගන්න පිරිස කහගාලා විෂ්ණු දෙවියන්ට, විෂ්ණු දෙවියන්ගේ බලය ලබා ගන්න, විෂ්ණු බලගැන්වීමක් කරන ස්තෝත්‍ර කියවා ගැනීම සඳහා සමහර අවස්ථාවල මේ වෙනත් සාමාන්‍ය කට්ටඩියන් ගෙනල්ලා විශාල අමුතු වැඩ කරනවා. ඒ රහතන් වහන්සේ කියන කෙනා අපි දැක්ක මේ මේකප් කරලා. ඇතැම් අය චෝදනා කරනවා අපි එහි ඇත්ත නැත්ද දන්නේ මත්පැන් පවා බොන. ඊ타මත්ම නුසුදුසු ආකාරයට ගිහි අය සමග සමීප සම්බන්ධතා පවත්වන. එක ගෑනුව පිළිමි වේවා ඊ타මත්ම ළඟ සමීප සම්බන්ධතා වලට බුද්ධ දේශනාවේ අවසර නැහැ. නමුත් අද ඉන්න සමහරක් රහතුන් වහන්සේලා ඔබට එවැනි වූ ස්වභාවය අයත් පේනවා. එනකට තවත් රහතුන් වහන්සේලාට අබ්බමල් රේණුවක් තරම්වත් පින්නතුනේ ශ්‍රද්ධාව නැහැ. මේ ආර්ය ශාසනයේ පළමු බීජේ වන්නේ ශ්‍රද්ධාව කියලා අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ පැහැදිලි කළේ. සද්දා බීජං තපෝ වොට්ටි කියලා. නමුත් අපට අද පේනවා සමහර රහතන් වහන්සේලාට කිසිම ශ්‍රද්ධාවක් නැහැ. දන්ත ධාතුවටත් දොස් කියනවා. පිරිත් දේශනාවට දොස් කියනවා. සූත්‍ර ධර්මයට දොස් කියනවා. අභිධර්මයට දොස් කියනවා. විනයට දොස් කියනවා. විනේ දේවල් හැල්ලුවට වාජනය කරනවා. ඒ සමහර දේවල් බුදුහාරුවන්ට වැරදිලා මේ හාමුදුරුවන්ට හරි ගිහිල්ලා වාගේ අපිට හිතෙන්න ඔවුන් මේ සූත්‍ර විනය අභිධර්ම පිළිබඳව ඒ වගේ ස්වභාවය පිළිබඳ ඒ වගේ තියෙන දේවල් පිළිබඳ විවේචනය කරනවා. එතකොට අපි දන්න සෝතාපන්න වෙනකොට අචල ශ්‍රද්ධාව ඇති වෙන, අචල බුද්ධ ධම්ම සංඝ සද්ධා සම්පන්න භාවයට පත් වෙන භවයේ අල්ප මාත්‍රයක්වත් ඇතැම් අද රහත්යයි කියා ගන්නා ප්‍රසිද්ධ රහතුන් වහන්සේලා විදිහට ඉන්න පිරිස තුල අපට දකින්න ලැබෙන්නේ නැහැ. ඇතැම් අය තමන්ගේ වාසියට විනය නීති තමන්ට ඕන විදිහට අර්ථ දක්වනවා. කෙනෙක්ට ගොවිතැන් කරන්න ඕන වුණොත් ඒකට ගැලපෙන්න අර්ථ දක්වනවා. කෙනෙක්ට තව විදිහට කවුරු හරි ආශ්‍රය කරන්න ඕන වුණොත් ඒකට ගැලපෙන විදිහට අර්ථ දක්වනවා. අපි කුඹුර වගා කරාට කුඹුර මගේ කරගන්නේ කියන හැබැයි ඉතින් මගේ කුඹුර තමයි වගා කරලා තියෙන්නේ. තමන්ගෙන් ඒක පිටට යන්න හෝ වෙනත් කෙනෙක්ට වගා කරන්න ඕන ගොවියෙක්ට ඇවිල්ලා නෙලා ගන්න ඔය කිව්වට දෙන එකක් නෑනේ නේද? මට එහෙම හිතෙනවා. ඒ අයගේ චර්යාව, හැසිරීම, ක්‍රියාකාරීත්වය බලපුවාම ඔවුන් මේ කියන ස්වභාවයක අපට හරි ව්‍යාකූල ස්වභාවයක් තියෙනවා. මොකක්ද රහත් බව? මේ කියන රහත් බව ඔවුන් මෙතරම්ම සහැල්ලුවට සමච්චලයට වාජනය කරන ස්වරූපයට තරම්ම නොවටිනා එකක්ද කියලා අපි හිතන්න ඕන කරනවයි කියලායි මා කල්පනා කරන්නේ. බුදු සිරුරට, බුදු වචනයට, බුද්ධ දන්ත ධාතුවට පවා නිගරු ලෙස කටයුතු කරන, තමන්ගේ ගුරුවරයාට පවා නොසලකන, ඔවුන්ට බැනවදින, දොස් කියන රහතුන් වහන්සේලා ඉන්න අමාරුයි. එහෙම ඉන්න පුළුවන් කමක් නැtei කියා තමයි අපට කරුණු වැටහෙන්නේ. අපිට පේනවා ඇතැම් රහතුන් වහන්සේ මීරිගම පැත්තේ ඉන්න ඒ අය මේ
පැවිද්ද ලබාගෙන තියෙන හොරාට. දැන් අවංකත්වයේ ඊටාම ඉහළ තැනක් තමයි රහත් භාවය. සතිකරණය කියලා බෞද්ධ විනය තුල සඳහන් වෙනවා යමෙක් රහත් නම් ඔහුට සිහිය පිහිටවීම පිළිබඳව සංඝාධිකරණයක් තමයි තියෙන්නේ. මොකද ඔහු අතින් කිසිදු වරදක් සිදු නොවන්නටම ඔහු අවංක නිසා චෝදනාවන් කරන අවස්ථාවේදී ඒ මහා සංඝ සභාව ඒ සංඝ සන්නිපාතය සතිකරණ සිහිය පිහිටවා ඒ අධිකරණය පිළිබඳ විමසීම සිද්ධ කරන්නට කටයුතු කරන්න කියලා කියනවා. නමුත් අද අපට පේන ඇතැම් රහතුන් වහන්සේලා අර අත්ුක්කංශන පරවම්මන කියන දුර්ගුණයෙන් යුක්තයි. කියන්නේ අනේකා පහත් කොට තමන් විතරක්ම තමයි ඉහළ කොට සලකා කැලකීම බුදුහාමුදුරුව අනුමත කළ පුරුද්දක් දෙයක් නෙමෙයි. මොකද අපට පේන සමහර අද ඉන්න රහතුන් වහන්සේලා එහෙමයි. නේද? බුදුහාමුදුරුවන්ගේ සම්භවය ගැන, උන්වහන්සේගේ ඉපදිච්ච රට ගැන, උන්වහන්සේගේ දේශන විලාසය ගැන, උන්වහන්සේව ඉතාමත්ම නිර්දය ලෙස විවේචනයට ලක් කරන සද්ධාව නැති රහතුන් වහන්සේලා ඉන්න බෑ. නමුත් එහෙම තමයි මේ අද ඉන්න බොහෝ රහතුන් වහන්සේලා. ඊළඟට තව සමහරක් කෙනෙක් ඉන්නවා. එයා මේ ධර්මයේ ඉතාමත් වැදගත් හරයන් තියෙන වචන ධාන මාර්ගඵල සමච්චලයට භාජනය කරනවා. සමහර අය කියනවා ධාන වැඩෙනකොට මල මූත්‍රා පිට වෙනවා කියලා. මේ සම්බුද්ධ දේශනාවේ එහෙම සාක්ෂියක් නෑ. මේ සම්බුද්ධ දේශනාවේ එහෙම ප්‍රකාශන අහුවෙන්නේ නෑ. සූත්‍රවලවත් විනයවලවත් අභිධර්මයේවත් අටුවාවලවත් ටීකාවලවත් මේ බුද්ධ ශාසනයට ප්‍රතිවිරුද්ධව දොස්පරොස් කිව වෙනත් කුල තිබුණා, වෙනත් ආගම් තිබුණා. ඒ කවර කතාවකවත් මෙවන් වූ පහත් කතා කියලා නෑ. හැබැයි අද ඉන්න සමහර රහතන් වහන්සේලා මල මූත්‍රා සිද්ධ වෙනවා මාර්ගඵල ලබනකොට කියලා මේක අමුතුම විදිහකට විස්තර කරනවා. ඉතින් මේ ඔක්කොම බලනකොට හරි පුදුමාකාර කලකිරීමක් සහ දුකක් අපට ඇති වෙනවා. ඇතැම් රහතන් වහන්සේලා කියා ගන්න ප්‍රසිද්ධ කෙනෙක් මම දැක්කා. රහත් වුණාට යාර ටිකක් රාගෙ තියෙනවලු. ටිකක් තරහ යනවලු. ඒනොට රහත්තු පොඩ්ඩක්වත් මේ රහත් නෑ කියලා පිළිගන්නේ නෑ. නමුත් ඔහුට මේ අපි ගිහින් අභියෝග කළත් කතා කළත් ඔහුට ඊටාම තද බල ලෙස තරහ යමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ අනුව බලනකොට පින්නතුනි මේ පෙනෙන රහතුන් වහන්සේලා සහ ඇත්තම රහතන් වහන්සේ කොයි වාගේ වෙන්න ඕනද කියන කතාව තමයි අද දේශනාව තුළින් අපි ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් ඉන්න රහතන් වහන්සේලා සහ ඇත්තම රහතන් වහන්සේලා අතර සංසන්දනාත්මක පැහැදිලි කිරීමක් මෙතෙන් සිට ඉදිරියට අප පින්නතුනි දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. සම්බුද්ධ දේශනාවේ විස්තර කෙරෙන රහතන් වහන්සේ මා මුලිනුත් සඳහන් කළා. හරිම කීකරු, හරිම සංසුන්, ගුරුවරුන්ට හරියට ගරු කරන, පැවිද්දට ගරු කරන, සීලයට ඊටාම කුඩා සීලේ පවා බය දැකලා සිල්වත් වෙන, කුඩා වූ ශික්ෂාවක්වත් සමච්චලයට හෝ අවතක්ෂේරයට භාජනය නොකරමින් ගරු කරන නේද? මේ තමස්ත ත්‍රිපිටකයම තමන්ගේ ගුරුවරයා හා සලකා ධර්මය ගුරුතනතුරෙහි තරාගෙන කටයුතු කරන හරිම කීකරු සංසුන් ඉදුරන් නැති අෂ්ටලෝක ධර්මයට නොසැලී පවතින්න පුළුවන් මහා ප්‍රතාපවත් චරිතයක් තමයි අපිට සිහිපත් වෙන්නේ. දැන් රහත් බව විස්තර කරන දේශනා වලට අනුව ඒක අපිට සනාථ වෙනවා. මොකක්ද කියන්නේ? රාගක්කයෝ නිබ්බාණං, දෝසක්ඛයෝ නිබ්බාණං, මෝහක්ඛයෝ නිබ්බාණං කියලා රහත් බව නිර්වාණ සමාපත්තියට පත්වීම පිළිබඳව එහි තත්ත්වය පිළිබඳව සම්බුද්ධ දේශනාවේ පින්නතුනි පැහැදිලි කරනවා. එතකොට රහතුන් වහන්සේ තුල මේවා තිබෙන්නට බෑ. මේවා දුරු කළ කෙනාට කියන නම තමයි රහතුන් වහන්සේ කියලා තමයි ශාසන ව්‍යවහාරයේ පාවිච්චි වෙන්නේ. රාගය කලඳක්වත් ඉතිරි නොවි. ද්වේෂය අල්ප මාත්‍රයක්වත් ඉතිරි නොවි. තරහ යාම මේහා සැබැදි තව එතකොට ලොකු අගුණ ධර්ම ගොඩක් තියෙනවනේ. ඉරිසියාව, මාන්නේ, කුහකකම, උද්දච්චකම, අනේකා පරයා තමා විතරක් සිටපුවාම ඇති වගේ දැනෙන හැඟීම. අනිත් ඔක්කොම බොරු මං හරි
අනිත් ඔක්කොම වැඩක් නැහැ මට විතරයි මේ හැඟීම් මේ කියන ක්ලේශ මූලයන් දුරු කළ තැනැත්තෙකුගේ චිත්තසංතානය තුල තිබෙන්නට බෑ. ඒක රහතුන් වහන්සේලා එහෙම පටු ආකල්ප වලින් තමන්ගේ ජාමේ බේරගන්න ඕනෑම මගුලක් කියන්න පුළුවන් මට්ටමේ කෙනෙක් නෙමෙයි. ඔහු පිහිටා සිටින්නේ ධර්මයේ. ඔහු පිහිටා සිටින්නේ සත්‍යවාදීභාවයේ. ඔහු පිහිටා සිටින්නේ මේ ලෝකේ යථාර්ථ ධර්මයේ තුල පවතින සත්‍ය ස්වභාවය ගැන කතා කරමින් ජීවත් වෙන්නයි. නේද? එතකොට ඒ නිසා ඇත්තම ඇත්ත රහතන් වහන්සේ ධර්ම විවරණයට අනුව රාගය, ද්වේෂය, මෝහය දුරු කරපු කෙනෙක්. ඊළඟට පැහැදිලි කළොත් එහෙම මේ රහතුන් වහන්සේ විස්තර කරන තැන අපට සම්බන්ධ කරගන්න වෙනවා පින්නතුනි දස සංයෝජන ධර්ම. පෘථග්ජනයාගේ සිට ආර්ය භූමියට පැමිණිලා ආර්යත්වයේ අවසාන උත්තමයා බවට පත්වීම දක්වා මේ 10 සම්බන්ධයි. මේ 10 තමයි පෘථග්ජනයෙක් තුල තිබිලා කෙමින් ප්‍රහීන වෙලා සියල්ල ප්‍රහීන වුණාම රහත් භාවයට පත්වීම පිළිබඳව විවරණය කරන්න යොදාගන්න. පිනතුනි ආර්යත්වයේ ධර්මයේ 4 ආකාරයකට පැහැදිලි කරනවා. සෝතාපට්ටි, සකදාගාමි, අනාගාමි, අරිහත්වේ කියලා. මේ දස සංයෝජන ධර්ම ප්‍රහීන වීමත් එක්කයි මේ තනතුරු මේ තත්වයන් මේ දියුණු භාවයන් ඒ පුද්ගලයාට ලැබෙන. ඒ කියන්නේ එකම පුද්ගලයාට මේ තත්වයන් කිහිපයටපත් වෙන්න පුළුවන්. මොනවද මේ කියන 10 පිනතුනේ සක්කාය දිට්ඨිය. තමා පිළිබඳව තමන්ගේ රූපය, තමන්ගේ වින්දන, තමන්ගේ සංඥා, තමන්ගේ චින්තන, තමන්ගේ කර්ම ශක්තිය. අපි කියන පංච උපාදානස්කන්ධය. මේ පිළිබඳව ඇති කරගන්න සාරමත් භාවය, ආත්ම හැඟීම. මේ පිළිබඳව ඇති කරගන්න නিত্য සුන්දර සුඛ සාර සංඥාවට අපි කියනවා සක්කාය දෘෂ්ටිය. ඒ තැනැත්තා හොඳ කෙනෙක් නෙමෙයි. මේ ආත්ම දෘෂ්ටිය නිසා අධිකතර මාන්නෙන්, අධිකතර කුහකත්වයෙන්, අධිකතර ඉරිසියාවෙන්, අධිකතර ලෝභකමින්, අධිකතර පාපකාරී භාවයෙන් යුක්තව ඒ සක්කාය දෘෂ්ටිය තියෙන කෙනාට හැසිරෙන්න පුළුවන්. හැබැයි ඒ දුරු කළ තැනැත්තෙක් තුල ඒ එකදු අගුණ ධර්මයක්වත් පවතින්න බෑ. ඊළඟට විචිකිච්ඡාව කියන්නේ තෙරුවන් පිළිබඳව කරුණු දැන දැක ඇති කරගන්නා පැහැදීම. කරුණු දැන දැක නැතුව ඇති කරගන්නා පැහැදීම ශ්‍රද්ධාව. එය මුල් රහිත ශ්‍රද්ධාවක් යයි කියනවා. ඒ රූපයට, කටහඬට, ස්වરૂපයට, ඇවිදින විදිහට, තාලෙට, ලස්සනට, සුවඳට වාගේ ඒවට ඇතිවන ශ්‍රද්ධාව එහෙම ඇති වෙනවා ආයත. අපටත් ඇති වෙලා තිනවා, ඔබටත් එහෙම ඇති. ඒ ශ්‍රද්ධාව දෙකු කල් නැහැ. කටහඬ සැරෙන් කතා කරපු ගමන් හෙමින් කතා කරාට ඇති වෙච්ච ශ්‍රද්ධාව බිඳිලා යනවා. හෙමින් ඇවිදිනවා දකින්නකොට ඇති වෙච්ච ශ්‍රද්ධාව හදිස්සියේ වේගෙන් ඇවිද්දොත් එහෙම ඒක දුර වෙලා යනවා. නමුත් කරුණු දැනගෙන බුදුහාමුදුරුවෝ ගැන, ධර්මය ගැන, සංඝ රත්නය ගැන කරුණු දැනගෙන මේ මහා උත්තම ත්‍රිවිධ රත්නය පිළිබඳව නොසැලෙන, නොබිඳින, නොසිඳෙන ශ්‍රද්ධාවක් යමෙක් තුළ ඇති වුණොත් ඒ තමයි මේ සෝතාපට්ටි ඵලයේදී. ඊළඟට විවිධාකාරයේ සැප ලැබීමට යෝජිත ක්‍රම ලෝකයේ තියෙනවා. නක්ෂාස්ත්‍රය, ආර්ථික විද්‍යාව, රාජකම, දේශපාලනය, ඊට අමතරව ගුරුකම්, විවිධ විදිහේ යంత్ర මන්ත්‍ර ආදී විවිධ වෘත. මේ කවර හෝ වෘතයකින් හෝ තමාට විමුක්තිය, සැපය, සුවය, තමාගේ උපරිමතර සතුට ලබාගත හැකිය කියන මතයට කියනවා අපි සීලබ්බත පරාමාස කියලා. දැන් මේව රහතුන් වහන්සේ නමක් ළඟ තියෙන්න බෑ. තියෙන්න බැරි දේවල් මේ. මොනවද? සෝතාපට්ටි ඵලයටපත් වෙනකොට සම්පූර්ණයෙන්ම ප්‍රහීනත්වයටපත් වෙන සංයෝජන ධර්ම තුන තමයි මම මේ මතක් කළේ. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස. ඊට අදාළ ආකල්ප, ඊට අදාළ හැසිරීම, ඊට අදාළ චර්යාවන් ඇත්ත රහතන් වහන්සේ ළඟ තියෙන්න පුළුවන්කමක් නෑ මේ ධර්ම විවරණේ සඳහන් කරන කාරණාවට අනුව. ඊළඟට කාමරාග සහ පටිඝ. කාමරාගය කියලා කියන්නේ පින්නතුනි යථාර්ථවත් ස්වභාවය, සම්මුතිය ඉක්ම වූ පරමාර්ථ ධර්මයෙන්
අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් පැහැදිලි කරන ඒ වගේම ධාතු මත්තකෝ නිස්සත්තෝ නිජ්ජීවෝ ශුඤ්ඤෝ කියලා ධාතු මාත්‍රයක් පමණයි සත්ව පුද්ගල ස්වභාවයක් නෑ ඒක හැදිච්ච සම්මුතිය නමුත් ඇත්තේ එහෙම කතාවක් නෑ අගය ශූන්‍යයි දන්න අගය අපිට කවුරු හරි හදලා කියපු එක මෙන්න මේ පිළිබඳව නොදන්නා කමින් යුක්ත තැනැත්තා වස්තුකාමයට කාමකෝ බැඳිනවා ඇහෙන් දකින දේ ගැන කවුරු හරි කියපු දේ පොතක් කියවනකොට හිතුණු දේ තමන්ගේ හිතේ මැවෙන දේ ඇත්ත කියලා ගත්ත අයට කාම රාගය ඇති වෙනවා. කාම රාගය ධර්මානුකූල විස්තර කළොත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පිළිබඳව ඔබේ චිත්තසංතානයේ ඇති වෙන ඇලීම් සහගත ස්වභාවය ඕනෑකම තමන්ට එක ලබා ගැනීම සඳහා ඇතිවන මානසික අවශ්‍යතාවයට කියන්නේ කාම රාගය. අවිද්‍යාවෙන් යුක්ත තැනැත්තෙකු තුළ සම්මුතිය පරමාර්ථය බේරා නොගත් තැනැත්තෙක් තුළ යථාර්ථය නොදුටු තැනැත්තෙක් තුළ සම්මුතියට රැවටුණු තැනැත්තෙක් තුළ පමණයි කාම රාගය ජනිත වන්නේ. කාම රාගය පවතින. පටිඝය කියන්නේ මොකක්ද? ඒ සුන්දර වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදිය සමග තමාට ලබා ගන්න බැරි නිසා හරි අනුන්ට ලැබෙන නිසා හරි තමන්ට අවශ්‍ය විදිහට අවශ්‍ය වෙලාවට නොලැබෙන නිසා හෝ කවර කරුණක් හෝ පසුබිම් කරගෙන ඒ පංචකාම වස්තුන් සමග ඇතිවන නුරුස්සන බව අකමැත්ත ගැටීම ඒවා සමග ඇති කරගන්නා වෛරී සහගත ස්වභාවයට පින්තුනි අපි කියනවා පටිඝය කියලා. දැන් මේවා සකදාගාමී ඵලයටපත් වෙනකොට භාගයක් නැති වෙලා යනවා 50ක් විතර. ඒ කියන්නේ ධර්මය අවබෝධ වෙමින් යනකොට දකින රූපෙට ඇලෙන්නේ නැහැ. දකින ශබ්දයට ඇලෙන්නේ නැහැ. මේ විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පිළිබඳව තියෙන ඇලීම 50ක් විතර අඩු වෙන අවබෝධයත් එක්ක ධාතු මනසිකාරයත් එක්ක කායානුපස්සනාවත් එක්ක චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා භාවනා යටතේ පැහැදිලි කරන ලෝක ස්වභාවය පිළිබඳව ඉගෙන ගනිමින් යනකොට තමයි සකදාගාමි වන්නේ. මෙය සම්පූර්ණයෙන්ම තේරුම් ගත්තේ නැත්තා. මොකක්ද? සම්මුතිය සහ පරමාර්ථය යනුවෙන් දෙකක් තිබේ. ඉන්න එකක් සත්‍ය නොවේ. ඉන්න එකක් පැවැත්ම උදෙසා නිර්මාණය කරගන්නා ලද හිතලුවක්. එය සත්‍ය වන්නේ එය පිළිගන්නට එකඟ වූ සමාජයන් තුල පමණයි. එය රාග, ද්වේෂ, මෝහ ආදී ඇති කර ගැනීමට අප මුලා නොවිය යුතු භාවිතයට, වෙළඳාමට, ගනුදෙනුවට, තේරුම් ගැනීමට පමණක් භාවිතා කළ යුතු උපකරණ සංඥාවෙන් ඒ දැනුම පාවිච්චි කළ යුතු බව තමයි ධර්මය කියන්නේ. හැබැයි එහෙම නැතුව එකට මත් වෙලා, එකට අහු වෙලා, ඒකට රැවටිලා ඒක තමයි ඇත්ත කියලා හිතෙන අයට කියන්නේ අවිද්‍යාව මිශ්‍ර වූ නිසා, මෝහයෙන් යුක්ත වූ නිසා රාගය සහ ද්වේෂය එහෙම නැත්නම් කාම රාගය සහ පටිඝයෙන් යුක්තයි කියලා. අන්න අපිට අර ප්‍රශ්නකාරී රහතුන් වහන්සේලා ගැන හිතන්න වෙන තැන. මේ කියන පටිඝය සකදාගාමී වෙනකොට භාගයක් නැති වෙලා අනාගාමී වෙනකොට සම්පූර්ණයෙන්ම නැති වී යන එකක්. එතකොට දැන් ඉන රහතුන් වහන්සේලාට මේ තද වෙන තදවිල්ල ඇත්තටම රහත් නම් ඕන් තුල පවතින්නට පුළුවන් එකක් නෙමේ කියන එකයි ධර්මයට අනුව පැහැදිලි වෙන්නේ. සමහර ඒවාට ආසයි, පාටි වලට ආසයි, සමහර දේවල් වලට ආසයි, සමහර දේවල් ඕන, සමහර දේවල් වලට හරි කැමති. එහෙම නැත්නම් ටිකක් අවුල් වාගේ නම් එයාට කාම රාගය තියෙනවා. එයාට තාමත් කාම රාගය තියෙනවා. Taman තෝරාගත්ත පිරිසකට හෝ දෙයකට දේවල් පිළිපේකට විතරක් කැමති වෙලා එහෙම නැති ඒවත් එක ගැටෙනකම හොඳ මිනිහෙක් තුල තියෙන චරිත ලක්ෂණයක් නෙමෙයි. ආර්යත්වයටපත් කෙනෙක් තුල කිසිසේත්ම තිබිය හැකි චරිත ලක්ෂණයක් නෙමෙයි. ඒක කියන්නේ මම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ ධර්මයේ තියෙනවා අනාගාමී ඵලයට පැමිණෙද්දී පින්නතුනි කාම රාග සහ පටිඝ කියන මේ සසර බන්ධණයට හේතු වෙන ක්ලේශ ධර්ම, කර්ම සකස් වෙන සංයෝජන ධර්ම ප්‍රහීන වෙලා යන්නට ඕන කියලා.
තව කරුණක් මෙහිදී පැහැදිලි කරන්න ඕන. කාම රාගය යම් කෙනෙක් සතු ඇතොත් ඔහු කාම ලෝකයේ ඉපදීමට සමත් ගොදුරක් බවට තාමත් සිටින කෙනෙක්. පටිඝ යම් කෙනෙකුට ඇතොත් ඔහු සතර අපාය කාම ලෝකය තාමත් අත් නොහැරපු ඒහා සම්බන්ධ කර්ම ශක්තිය විපාකදී හැකි චිත්තසංතානයක් පවතින මොඩේ. එහෙම නැත්නම් දුර්වලයි. සක්කාය දිට්ඨිය ඇතොත් අනිවාර්යෙන් ඔහුට සතර අපායගාමි වරම් තාමත් තිබෙනවා. මේ සංයෝජන ධර්ම ප්‍රහීන කිරීමත් එක්ක පින්නතුනි සංසාරයේ 31 තලය තුල එකින් එක උප්පත්තීන්ගෙන් ගැලවී ගිහින් තමයි අගට යනකොට කීනා ಜಾති කියන්න පුළුවන් ಜಾතිය ෂය කළෙමි කියලා කියන්න පුළුවන් තැනට මේ උත්තමයන් වහන්සේපත් වෙන්නේ. සංයෝජන ධර්ම ඔබේ සංසාරයත් අතර කනෙක්ෂන් එකක් තියෙනවා. සම්බන්ධතාවයක් තියෙනවා. ඒ සංයෝජන ධර්ම තමයි සංසාරයේ විවිධ ආත්ම භාවයන් තුලට අපි උපද්දවන්නට අවශ්‍ය කරන සම්බන්ධීකරණ කටයුත්ත කරන්නේ. එතකොට මම මුලින් කිව්වා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ආදී තිබ්බොත් විතරයි අපාය යන්න පුළුවන්. ඒව නැත්තම් අපායේ නොයා කාම ලෝකේ දුක් විඳින්න වෙනවා. හැබැයි කාමරාග පිටික තියෙනවා නම් කාම ලෝකේ ඉපදෙන්න පුළුවන් වුණාට ඒවා නැති කළොත් කාම ලෝකයේ උපදින්න යයට බෑ. එතකොට මේවා ප්‍රහීන කිරීමත් එක්ක අපට පේනවා එතකොට සසර දුක් විඳින්නට තිබෙන ආත්ම භාවයෙන් වලින් අපි ලිහිල් වෙමින් යනවා. බේරෙමින් යනවා. ඒ වගේ ගැලවෙමින් යනවා. විමුක්තියට අපි ලං වෙනවා. ওই විදිහට රූප රාගය කියලා කියන සංයෝජන ධර්මයේ පින්නතුනි රූපාවචර ධාන ලැබපුවාම ඒ රූපාවචර ධාන ලාභියෙක්ට ඇතිවෙන ස්වභාවය. ඔහු අවිද්‍යාව ප්‍රහීන කොට නැති නිසා ධාන සෝයට යම් ඇලීමක් ඇති කර ගන්නවා. ධාන සෝය ලෝකයේ උත්තරීතරම සෝයයි ඔහු විතක රැවටෙනවා. මේ කෙනා අනාගාමී වෙන්න පුළුවන්. හැබැයි රහත් වෙච්ච නැති මේ අවස්ථාවේදී ඔහුට මේ ධාන සෝයක් හැටියට දැනිලා ඒ තුලට ඇතිවන ආසාවත් ඒ ධාන වලින් උපදින බ්‍රහ්ම ලෝක 16 තුල උපත ලබා එහි තිබෙන සතර බ්‍රහ්ම විහරණ අපි අහලා තියෙනවා පින්නතුනි. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා මේවා තියෙන අය හරි සෞම්‍යයි. මේවා තියෙන අය හරිම නිමිලා. මේවා තිබිච්ච අය තියෙන අය හරිම සිත සතුටින් ගත කරනවා. ඒ නිසා බ්‍රහ්ම ලෝක හරි හොඳයි. බ්‍රහ්ම ලෝකවල උපදින්න තිබුණා නම් හරි වාසනාවක්ය කියලා ඇතිවන හැඟීමට කියන්නේ රූප රාගය කියලා. ඒ කියන්නේ රූපාවචර ධාන රූපාවචර ධාන වලින් උපදින ලෝක පිළිබඳවත් ඇති කර ගන්නා ආසාවට අපි කියනවා රූප රාගය. එයා බ්‍රහ්ම ලෝකවල උපදිනවා. බ්‍රහ්ම ලෝකවලදී ඇතිවිය හැකි යම් කර්ම වලට ඔහු ගොදුරු වෙනවා. අරූප රාගය කියන්නේ ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා නා සංඥායතන කියන සතර අරූපාවචර ධාන තත්වයන් සහ ඒ අරූපාවචර ධානවල විපාක හැටියට උපදින අරූපාවචර බ්‍රහ්ම ලෝකයන්හි උපත ලැබීමටත් එහි සැප විඳීමටත් හිතේ ඇතිවෙන වමනාව. මේක අනාගාමී කෙනෙක්ට පංච සුද්ධාවාස පිළිබඳ ඇතිවෙන වමනාව. අනාගාමී කෙනෙක්ට මේ කියන රූපමය කයක් නැති චිත්ත ස්වභාවයක් පවතින අරූපාවචර ලෝක පිළිබඳව ඇතිවෙන ඊට සියුම් වූ ආසාවන් කීපයක්. දැන් මේ කියන පහම ඇති වෙන්නේ ආර්යයන් වහන්සේලාට. පෘථග්ජනය ළඟත් නැතුව නෙමෙයි තියෙනවා. හැබැයි ආර්යයන් වහන්සේලා ළඟත් තිබිය හැකි ඒවා. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. මානය පෘථග්ජනයට ඇති වෙන විදිහ වෙනස්. ඒ කියන්නේ මාත්‍රිකාව වෙනස්. පෘථග්ජනයට ඇති වෙන රූපය, ඇඳුම් පැළඳුම්, වත්කම්, යාන වාහන, ඉඩකඩම්, රට, නෑදෑයෝ, තමන්ගේ දුව පුතුන් මේ වගේ මාත්‍රිකා සම්බන්ධයෙන් තමයි පෘථග්ජනයා මාන්නය ඇති කරගන්නේ. අරයට වඩා මං ලස්සනයි, අරයට වඩා මං කැතයි, අරයි මම එක වාගේ කියලා වාගේ.
අරයටත් සල්ලි තියෙනවා මටත් සල්ලි තියෙනවා අරයට වඩා මං දුප්පත් අරයට වඩා නම් මං හරි පොසත් කියලා. දැන් මේ තමයි මාත්තුකා ඒ පෘථග්ජන මට්ටමේදී මාන්නයට. හැබැයි අනාගාමී තත්වයේදී අර කියන ක්ලේශ ධර්ම නැති වෙලා තිබෙද්දිත් තියෙනවයි කියන මාන්නයක් ගැන කියනවනේ සමහර ප්‍රශ්න කරනවා. එහෙම වෙන්නේ කොහොමද කියලා. සෝතාපන්න වෙච්ච ගම රහත් වෙන්නේ නැති හින්දා සෝපත්තාපන්න වෙච්ච ගමන් සියලු ක්ලේශයන් දුරු නොවෙන හින්දා අනාගාමී වුණාම කියලා තියෙනවා ඉතින්. එතකොට මේ කියන ආකාරයට ගත්තාම අපි පැහැදිලි කරගන්න ඕන අනාගාමී කෙනාගේ මැනීම් මොනවද? ආර්ය ගුණයක්. තමා අනාගාමී උත්තමයන් හා සම දැනුමක ඉන්නේ. සම ඥානයකයි පවතින්නේ. සම තේරුම් ගැනීමකයි පසු වෙන්නේ. හැබැයි අනාගාමී කෙනාට හිතෙනවලු රහතුන් වහන්සේට වඩා මම පහතින් ඉන්නේ. අඩුවෙන් ඉන්නේ. ශක්තියෙන් ගුණයෙන් අඩුයි. අන්න එයාට ඇතිවෙන හීනමානයි. උන්වහන්සේට ඇතිවෙන හීනමානයි. හැබැයි සෝතාපන්න සකදාගාමි පෘථග්ජනයන් එක්ක බලනකොට තමන් වහන්සේගේ කිසියම් උතුම් බවක් අනිත් අයට වඩා ඉහළ ස්වභාවයකින් මැනීමක් මේ කියන රහතුන් වහන්සේ අනාගාමී අයට ඇති වෙන්න පුළුවන්. රහත් වෙලා නැති අයට මාන්නය ඇති වෙනවා. රහත් වෙලා නම් මාන්නය ඇති වෙන්න මොනම හේතුවක් නිසාවත් මොනම මාර්තුකාවක් සම්බන්ධයෙන්වත් වෙනතුනේ පුළුවන්කම නැහැ. ඊළඟට උද්දච්ච කියලා කියන්නේ හිතේ පවතින නිවන් සුවය කියන ඊටමත් ඒකාග්‍ර වූ සුවය හෝ මාර්ගඵල සමාපatti කියන ඒකාග්‍ර වූ සුවයන් විඳින මට්ටමට වඩා පොඩ්ඩක් හරි ඕනම හිතක් හඳුන්වන්න වෙන්නේ උද්දච්ච කියන ලක්ෂණය යෙදිය හැකි හිතක් හැටියට නොසන්සුන් බව. ඒක බිඳුව වෙන්නේ රහත් වුණාම. ඊට මෙහා පැත්තේ කිසියම් කරුණක් සම්බන්ධයෙන් කිසියම් ධර්ම ගැටලුවක් සම්බන්ධයෙන් හෝ එසේ විය හැකි කියන එක තමයි මේ පැහැදිලි කරන්නේ. මේ සමාජයේ කියන උද්දච්ච මිනිස්සු කියලා කියන ඒක නෙමෙයි මේ ධර්මයේ උද්දච්ච කිව්වේ. හිතෙහි පවතින ක්‍රියාකාරීත්වයේ පවතින ස්පන්දන ස්වરૂපය, ඒකේ චලන ස්වરૂපය, ඒකේ තියෙන ව්‍යාකූල ස්වરૂපය එය බිඳුව වන්නේ රහත් වුණාම. රහතුන් වහන්සේගේ බිඳුවම විය යුතුයි. හිතපු ගමන් අමතක වෙලා කලින් කිව්ව එකක් වෙනස් වෙලා කියවෙන්න බෑ රහතුන් වහන්සේට. එහෙම සිහිය පවතින්නේ නැතුව වෙනස් දෙයක් කියන්න බෑ. අපි දකින්න සමහර රහතුන් වහන්සේලා කලින් දුන් විවරණයට ඒ වාක්‍යයටම වෙන දවසක වෙන තැනක වෙන කට්ටියකට ඒ වෙලාවෙ හිතිච්ච එක කියනකොට අරකට කීයටවත්ම ගැලපෙන්නේ නැති ප්‍රතිවිරුද්ධ දේ පවා කියවිලා තියෙනවා. මේ ඇත්ත රහතුන් වහන්සේලා තින් මේ බන්දක් වෙන්න බෑ. ඔහුට රූපය නිට්ටයද අනිත්‍යද යන දේ ආපුවාම හැමදාටම ඒක උත්තරයක් එන්නේ. ඔහුට කර්මය ගැන අහන තැන්වල හැමදාටම ඒක උත්තරයක් ඉන්නේ. ඔහුට බුදුහාමුදුරුවෝ ගැන අහන තැන්වල හැමදාටම ඒක උත්තරයක් එන්නේ. මොකද අවබෝධයෙන් දැකලා තේරුම් ගත්ත දෙයක් කියන ස්වરૂපය තමයි එහි පින්නතුනි තිබිය යුත්තේ. ඒකට අවිජ්ජා. මේ කියන අවිද්‍යාව තමයි 100%ක්ම යථාර්ථය අවබෝධ කොටගෙන නැති බව. යම් යම් ප්‍රමාණයන්ට අවබෝධ කරගෙන හිටියත් අවිද්‍යාවේ සම්පූර්ණ ප්‍රහීන වීම යථාර්ථයේ 100%ක්ම අවබෝධ වූ විට සිදුවන බව තමයි ධර්මයේ පැහැදිලි කරන්නේ. එතකොට රහත් භාවයටපත් වෙද්දී තමයි රූපාවචර බ්‍රහ්ම ලෝක ගැන අරූපාවචර බ්‍රහ්ම ලෝක ගැන මාන්න උද්දච්ච අවිජ්ජා ස්වરૂපය ගැන ධාතු මනසිකාරය ගැන දැනගත යුතු සියල්ල 100%ක්ම දැනගෙන නිමාවටපත් වෙන්නේ. ඒවා 50ක් දැනගත්තම තමයි සකදාගාමි. 75ක් විතර දැනගත්තම තමයි අනාගාමි. 25ක් විතර දැනගත්තම තමයි සෝතාපන්න. 100ක්ම දැනගත්තම තමයි අරිහත්. මේක තියෙනවා සංයුක්ත නිකායේ සීල සූත්‍රේ. පංචස්කන්ධය ගැන අනිත්‍ය දුක්ඛ අනාත්ම ආස්වාද ආදීනව නිස්සරණ උද්‍යව්‍ය ආදී කරුණු පිළිබඳව යමෙක් යම් ප්‍රමාණයකට දැනගත්තාම සෝතාපන්න වෙනවා. ඒක හරියට අඳුරේ අකුණක් ගහපු වෙලාවක මහ පොළොව දැකලා ඉවරුණා වගේ. දැක්ක තමයි. හැබැයි හොඳටම නෙමෙයි, නොදැක්කත් නෙමෙයි. දැක්ක එකත් හරියටම හරි. හැබැයි තව දකින්න ඕන මීට වඩා පැහැදිලි කරගන්න ඕන කියන අරුතෙන් බුදුහාමුදුරුවෝ සෝතාපට්ටි ඵලය පංච උපාදානස්කන්ධය පිළිබඳ මේ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම අසාර ආස්වාද ආදීනව නිස්සරණ උද්‍යව්‍ය දැක්කම ඇති වෙන ඥානයක්. හැබැයි ටිකක් විදිහට ඇති වෙන
එකක්. ඒකෙම උපරිම අවස්ථාව හැටියට රහත් බව සඳහන් කරනවා. එතකොට පින්නතුනි මම මේ සඳහන් කළ දස සංයෝජන ධර්ම ආයත් මතක් කළොත් එහෙම මේ රහතුන් වහන්සේ නමක් ළඟ තිබිය නොහැකි දේවල් මොනවාද? සක්කාය දිට්ඨිය, තම ආත්ම දෘෂ්ටිය, පංච උපාදානස්කන්ධය, මමත්වය, මට බැන්න මං ගැන කියන හැඟීම්, මට මොනවා හරි කළොත් අද වෙන ගතිය ඒවා ඉන්න බෑ. විචිකිච්ඡා, තෙරුවන් පිළිබඳව ශ්‍රද්ධාවන්ත භාවයේ නැතිකම තියෙන්න බෑ රහතුන් වහන්සේලා. ඊළඟට සීලබ්බත පරාමාස, යක්ෂ මූණුත් තියාගෙන, ගුරුකනුත් අහගෙන, සුරත් දාගෙන, නැකතුත් බලාගෙන මේ ඔක්කොම බලිතෝත්‍ර ස්තෝත්‍රත් කරමින් වැඩුණු නිවනක් ගැන ධර්මයේ කියන්නේ නෑ. ඒ ඔක්කොම අතහැරලා වඩපු අරියටන්ගේ මග තුල දිනු කරගත් හිතක අවස්ථාවක් හැටියට රහත් බව කියන්නේ නේද? එතකොට ඒ නිසා සීලබ්බත පරාමාසයට අයත් කිසිවක් රහතුන් වහන්සේලා ළඟ තියෙන්න පුළුවන් කමක් නැහැ. කාමරාගේ පටිගය, ක්ලේශ බරිත ස්වභාවය, ආසාව සහ ගෂ්ඨණය කිසිවෙක් පිළිබඳව මෙබන්දක් රහතුන් වහන්සේ ළඟ තියෙන්න බෑ. මේ මම නෙමෙයි කියන්නේ බුදුහාමුදුරු පැහැදිලි කළ විදිහ. කිසිවෙක් සමග හෝ කිසිවක් සමග නොගැටෙන බවයි අතීත රහතුන් වහන්සේ තුළ අපි දැක්කේ. සරියුත් හාමුදුරුවන්ට උන්වහන්සේට ඉවසන්න පුළුවන් ද බලන්න. එක්තරා කෙනෙක් මහ හයියෙන් පිටට ගැහුවා. උන්වහන්සේ දැනුනේ නෑ වාගේ වැඩියා කියනවා. මේ වාගේ මුගලන් හාමුදුරුවන්ගේ ඇටකටු පිටි වගේ කුඩු වෙනකන් හොරු ප්‍රහාර එල්ල කරා. මුගලන් මහරහතන් වහන්සේ ඉවසගෙන හිටියා මිසක් ඒවට ලොකු ප්‍රශ්න දාගන්න ගියේ නේ. ඒ කියන්නේ රහතුන් වහන්සේලා ගැටිලා නේ. ගැටෙන්න ඕන සිද්ධිමත් වෙලා තියෙනවා. චෝදනා එල්ල වෙලා තියෙනවා. අනන්ත අපරිමාණව විවිධ ප්‍රශ්න ශාසනය තුලින්ම පව රහතුන් වහන්සේලාට ආවා. සරියුත් මහරහතන් වහන්සේට සමහර චෝදනා කළා. සාරිපුත්ත සංයුක්ත තියෙන උන්වහන්සේ මහ පොළොව වාගේ හොඳ දැම්මත් නරක දැම්මත් සමසිතින්නේ මහ පොළොව දරාගන්නේ. මහ මොහොත වාගේ කුණු දැම්මත් සුවඳ දැම්මත් ඒ වතුරට මොනව දැම්මත් මොහොත උපේක්ෂාසගතව ඉන්නවා වාගේ සරියුත් හාමුදුරු වැඩ සිටියා කියලා. ඒ කියන්නේ ඉවසීමෙන්, ගෂ්ඨණයෙන්තරෝ, ඇලීමෙන්තරෝ මේ එහෙම ඉන්න පුළුවන් කෙනෙක් රහතුන් වහන්සේ. නේද? ඊළඟට රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. මේ කියන එකඳු ක්ලේශයක්වත් ඔබට යමෙක් තුල නිරූපණය වෙනවා. පේනවා නම් ඔහු රහත් නැත කියා තීරණය කිරීමේ ආර්යෝපවාදයක් නැහැ. ඔහු බුදුහාමුදුරුවෝ පිළිබඳ ශ්‍රද්ධාවන්ත නැත්නම්, විචිකිච්ඡාවෙන් යුක්තයි නම්, ඔහුට ධර්මයේ පිළිබඳ විශ්වාසයක් නැත්නම්, ඔහුට මේ ධර්මය හරිද වැරදිද දන්නේ කියලා වාගේ අදහස් තියෙනවා නම් ඔබ තීරණය කරන්න උන්වහන්සේ රහත් වෙලා නැහැ. කිසිදු ආරෝපවාදයට ලක් වෙන්න විදිහක් නැහැ. හේතුව උන්වහන්සේ තුල චර්යාව තුල පේනවනම් අඤ්ඤා හිලාභු පනිසා අඤ්ඤා නිබ්බානගාමිනී කියන ගුණය රහත් වෙලා තියෙන්න පුළුවන්. ඒ රහත් බව දිගට ආශ්‍රය කරලා පරීක්ෂා කිරීමේ පිළිබඳව සූත්‍රයක් සංයුත්ත නිකාය සත්‍යජට්ඨ සූත්‍රය තියෙනවා. මා ඊළඟ දිනේදී ඊළඟ දේශනාවේදී ඒ පිළිබඳව ඔබට පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් මේ දේශනාවදී තාමත් හොඳට පැහැදිලි කරගන්න ධර්මයේ පැහැදිලි කරන විදිහට රහතුන් වහන්සේ මේ දැන් ඉන්න YouTube රහතුන් වහන්සේලාට වඩා වෙනස්. ආයෙ කොයි වගේ වෙන්න ඕනද? මේ කියන රහතුන් වහන්සේ අරි අට්ටංගි මග වඩා නිමා කළ තැනැත්තෙක්. ඒ නිසා උන්වහන්සේ තුළ කර්මය ගැන, ධර්මය ගැන, චතුරාර්ය සත්‍ය ගැන මතවාද තියෙන්න බෑ. එක එක වෙලාවට එක එක විදිහට කියන. උන්වහන්සේට පැහැදිලි, පිරිසිදු, නිවැරදි ධර්මයට විනයට පටහැනි නොවන, ධර්මයට විනයට එකඟ සම්මා දිට්ඨියක් තිබිය යුතුමයි. අන්‍ය ආගමිකයෙක් කිව්වොත් එහෙම මේ අපේකෙත් කියලා තියෙන්නේ ඕකම නේද කියලා වාසිය වෙනුවෙන් ඔව් ඒ කිස්තුආංශ කිව්වෙත් මේකම තමයි කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ දේශනාව අරකා අනතරත්තාගේ හිත දිනා ගැනීම වෙනුවෙන් සමච්චලයට පහත් තත්වයට ඒක අඩු තක්සේරුවට ලක් කළොත් ඒ රහතුන් වහන්සේ නමක් වෙන්න බෑ. මොකද උන්වහන්සේට පේන්න ඕන ආර්ය ශාසනය තුල පමණක් ඉන්න මගපලලාභින් වහන්සේලා 4 නම
අනිත් කිසිදු ශාසනයක නැත කියලා. මොකද ඒක බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. මේ ශාසනයේ පමණයි මේ ශ්‍රමණයන් වහන්සේලා 4 දෙනා සිටින්නේ. සෝතාපට්ටි ලාභී ශ්‍රමණයා, සකදාගාමි, අනාගාමි, අරිහත් ශ්‍රමණයන් වහන්සේ. අන්නේ ශාසනවල නැහැ. කොයි ආගමත් එකයි කියලා කිව්වොත් යම් කෙනෙක් රහතුන් වහන්සේ නමක් කියා ගන්න උන්වහන්සේ රහත් වෙලා නැහැ. මොකද කොයි ආගමත් කීයටවත් එකයි නෙමෙයි. මේ ලෝකේ දෙවියෝ මැව්වා, දෙයියෝ දුන්නා, දෙයියෝ තමයි ෂේප් කරගෙන ඔක්කොම ගන්න ඕන කියන එකයි. හේතුඵල ධර්මතාවය එකක් වෙන්නේ කොහොමද? ආරෂ්ඨාංග මාර්ගය අනුගමනය කරමින් ඔබේ දුර්වල වූ චිත්ත ස්වභාවයන් යලි ප්‍රතිශක්තිකරණය, ප්‍රතිසංස්කරණය කිරීමෙන්, නිවැරදි කිරීමෙන් ඔබට සුවපත් බව ලැබෙනවා කියද්දී නෑ පූජාවක් තිබ්බම ඔක්කොම හොඳ වෙනවා කියනවා වාගේ දේවවාදී ස්වરૂපයෙන් විමුක්තිය ගැන කතා කරන දහමක් මේ ආරෂ්ඨාංග මාර්ග දහමට සතිපට්ඨාන ධර්මයට සම වෙන්නේ කොහොමද? යමෙක් කිව්වොත් මේ සියලු ආගම් එකයි කියලා ඒකේ පැහැදිලි වෙන්නෙම උන්වහන්සේ ලබලා තියෙන රහත් බවක් නැහැයි කියන එකයි. නේ ආරෂ්ඨාංග මාර්ගයේ තියෙනවා සම්මා සංකප්ප. ආර්ය උත්තමයෙක් ළඟ තියෙන්න ඕන. මොකද ආර්යත්වයටපත් වෙන්නේ සම්මා සංකප්ප දිනු වුණාම. ඒ කියන්නේ ඔහු අව්‍යාපාද, අවිහිංසා, නෙක්ඛම්ම ගුණ පිරී තිබිය යුතු කෙනෙක් නේද? අවිහිංසාව තියෙන කෙනා කාටවත් හිංසා කරන්න බෑනේ. කුරා කුඹියටත් බෑනේ. සත්තුන්ටත් බෑනේ. තවත් ශාසනය තුල ඉන්න භික්ෂුවකට භික්ෂුණියකටත් හිරිහැර කරන්න, චෝදනා කරන්න, දොස් කියන්න, විවේචනය කරමින් බොහොම නිර්දය ලෙස පෞද්ගලික කාරණා මත කරලා යම් දේවල් කියන්න කරන්න මං හිතන්නේ නේ සම්මා සංකප්ප වැඩිච්ච කෙනෙක්ට පුළුවන් කියලා. එයා මේ අහිංසක මිනිස්සේ, අවිහිංසාවාදී කෙනෙක්. එයා අකුසලයෙන් වෙන්ව කුසලයට යන්නට ඉතාම පරිස්සම් වෙන පිරිසුදු නෙක්ඛම්මයක් තියෙන කෙනෙක්. එවැනි උත්තමයන් වහන්සේ නමක් තමයි රහතන් වහන්සේ. ඊළඟට වාචා කම්මන්තා ජීව. මේ තුනයි තින්නේ පින්නතුනි සීලයට. වචනේ වාසයටවත්, ලේසියටවත්, වැරදිලාවත්, සම්‍යක් ප්‍රයෝගයක් කියන්නටවත්, බොරුවක් කියන්න බෑ රහතුන් වහන්සේට. ඒ වගේම කේලම පරස වචනයක්, හිස් වචනයක් කියන්න වෙන්න බෑ රහතුන් වහන්සේට. රහතුන් වහන්සේ සම්මා වාචාවෙන් යුක්තයි නම් ඒ මුසාවාද ආදී වචනේ අකුසල් හතරෙන් වැළැක්විච්ච බව. සම්මා කම්මන්තෙන් යුක්ත විය යුතුමයි. ඒ කියන්නේ කයෙන් සිදුවන අකුසලයන්ගෙන් ආරක්ෂිත බව. සම්මා ආජීවය කියන්නේ පැවැත්ම හොඳ වෙන්න ඕන. තමන්ගේ චර්යාව හොඳ වෙන්න ඕන. තමන්ගේ කල්කිරියාව හොඳ වෙන්න ඕන. තමන්ගේ ඉලක්ක ධර්මයට අනුව තියෙන එකක් වෙන්න ඕන. එහෙම කෙනෙක් වුණොත් තමයි රහත්. මොකද රහත් වෙන්නේ එහෙම වෙච්ච කට්ටිය. සම්මා ආජීවයේ වැඩුණු කට්ටියයි යම් දිනක රහත් භාවයටපත් වෙන්නේ. රහත් වුණාම මේ ඔක්කොම ආපු නැති වෙලා යන්නේ නෑ. සම්මා වායාමය කියන්නේ වීරිය. උපන්නා වූ අකුසල, නූපන්නා වූ අකුසල ගැන අවබෝධයෙන් දැකීමත්, කළ යුත්තේ කිරීමත්. ඊටාම හොඳ ආකාරයෙන් කටයුතු කරන කෙනෙකුයි රහතුන් වහන්සේ. Tamanට අවශ්‍ය දේ ඒක ඊතරම් ලොකු සීලයක් නෙමෙයි කියලා ගණන් ගන්න නැතුව Tamanට කඩන්න ඕන ශික්ෂාව කුඩා කරලා ගන්න එක රහතුන් වහන්සේ නමක් ළඟ තිබිය හැකි ගුණයක් නෙමෙයි. ඒක මහා දුර්වල එකක්. සමහරව කියනවා මේ විදිහට මේක අර්ථ දක්වා ගන්න පුළුවන් කියලා. බෑ. ධර්මයේ පැහැදිලි කරන විදිහට ඊ타ම කුඩා වූ වරද පවා දැක නිවැරදි කිරීමේ ගුණයකුයි රහත් වෙන්න යන පුහුණු කරුට පවා තිබිය යුත්තේ. එතකොට රහත් වෙච්ච කෙනා තුල එවැනි අගුණ ධර්ම තියෙන්න, දුර්වලතා තියෙන්න, අසිහියක් තියෙන්න බෑ. මොකද සම්මා සති, සම්මා සමාධි, සතිපට්ඨානේ දන්න, සතිපට්ඨානේ වැඩුණු, සිහිය මනාව පිහිටපු කෙනෙක්ට රහතුන් වහන්සේ කියන්නේ. රහතුන් වහන්සේ කියලා කියන්නේ නේ ධ්‍යාන හොඳින් වැඩුණු, සමාධිය හොඳින් වැඩුණු, උපේක්ෂාව හොඳින් දන්න, නීවරණ ධර්ම යටපත් වුණු, පංච බල ධර්ම උඩට නැංගුණු. මොනවද පංච බල ධර්ම? සද්ධාව, වීර්ය, සිහිය, සමාධිය, ප්‍රඥාව. මෝඩෙක් වාගේ කෑ ගන්න, මෝඩෙක් වාගේ දඟලන, මෝඩෙක් වාගේ හිතෙන දේ කියන, කටට ආව වචනේ කියලා අර්ථ දක්වීම කරන, තමන්ට හිතිච්ච විකාර දොඩවන අර තුන්වෙනි ධ්‍යානෙ වැඩෙනකොට මල මූත්‍රා වෙනවා, මේ ශරීර සුද්ධිය සිද්ධ වෙන්න කියලා හිතිච්ච බයිලා කියන කට්ටිය රහත් වෙලා නැහැ. ඒ නිසා අප ඊටාම පැහැදිලිව මේදී පින්නතුන්ට
පැහැදිලි කොට දෙනවා ආර්ය ධර්මයේ තුලින් දකින්න රහතුන් වහන්සේ. මේ කියන කරුණු රහතුන් වහන්සේ තුල තියෙන්න බෑ. මොනවද? දස සංයෝජන ධර්ම. රාග දෝෂ මෝහ දුසිල්වත් භාවයන් ආදිය නොසන්සුන් ඉඳුරන් නොසන්සුන් වාග්රටාවන් මේ පටු ආකල්ප තමන්ගේ වාසියට සිල් තමන්ට ඕන විදිහට අර්ථ දක්ව ගන්න ආත්මාර්ථකාමී ප්‍රාථමික මේ ධර්මයේ කාලා ජීවත් වෙන්න හිතන අදහස් රහතුන් වහන්සේ තුල තියෙන්න පුළුවන් කමක් නැහැ. රහතුන් වහන්සේ ළඟ තියෙන්න ඕන දේවල් තමයි ඔහු තුල අර කිව්ව සංයෝජන ධර්ම නැති වෙලා තියෙන්න ඕන. සක්කාය දිට්ඨි විචිකිච්ඡා ආදී මේ මා සඳහන් කළ සංයෝජන ධර්ම සියල්ල නැති වෙලා තියෙන්න ඕනේ. කියන්නේ චරිතය තුල, ඒ වචන තුල, ඒ ආකල්ප තුල, ඒ ක්‍රියාකාරීත්වය තුල, ඒ බිස්නස් වාගේ ඒවා තුල මේ කියන ඒවා නැති වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපට රහත්ද කියලා හරි හිතන්න පුළුවන්. රහත් යයි කියා හිතා ගරු කරන්න පුළුවන් මට්ටම තියෙනවා. මේ මෙහෙම රහත් නොවුණු පෘථග්ජනයෝ ඉන්නවා මේ තරම් හොඳ. රහත් වුණා වාගේ කියලා අපිට කියන්න පුළුවන්. එතකොට ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සඳහන් වෙන කරුණු ඔහු තුල තියෙන්න ඕන. මොනවද? සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය, ඔහුගේ ක්‍රියාකාරීත්වය, ආකල්ප, චර්යාව, වාචා කම්මන්ත ආජීව පිරිසුදු තැනැත්තෙක් වෙන්න ඕන. බණින, දඟලන, දඩබ්බරකම් කරන, අකීකරු ලෙස කටයුතු කරන, කිසි හැදියාවක් නැති වචන පාවිච්චි කරන බව කියන එක වාචා කම්මන්ත ආජීව වලට පටහැනි. විශේෂයෙන් පරුසා වාච, හිස් වචන වාගේ ඒවා රහතුන් වහන්සේලා දොඩවන්නේ නේ. නේද? ඊළඟට වායාම, සති, සමාධි වාගේ ගුණ ඔහුගේ තුල පෙරෙන්න ඕන. ඔහු දවසට යම් ප්‍රමාණයක්වත් සමාධි සුවයෙන්, සමවත් සුවයෙන් වැඩ ඉන්න ඕන. සමාධිලාභියෙක් නම්, මගපලලාභියෙක් නම් සමාධි සුවයෙන්, සමවත් සුවයෙන් ඉන්න ඕන. මොකද මේ ලෝකේ තියෙන ඒවට වඩා සමවත් සුවය, මාර්ගඵල සමාපත්තිය උතුම්යයි ප්‍රත්‍යක්ෂ වූෙක් ඒක අත්විඳිනවා. නිරෝධ සමාපත්තියට බුදුහාමුදුරුව සමවැද්දානම්, වැඩ සිටියා නම් අනිත් අයත් එහෙම කරන්න ඕන නේ. ඒ නිසා මා හිතනවා පින්නතුනේ මේ පැහැදිලි කිරීම තුළ ඔබට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් වත්මනේහි සිටින බොහෝ රහතුන් වහන්සේලා යයි ප්‍රසිද්ධ රහතුන් වහන්සේලා කියන අය ඇත්තටම රහත්ද නැද්ද? ඔබ අද පරීක්ෂා කොට බලන්න. බොරුවට බය වෙන්න ඕනේ නෑ. බොරුවට රැවටෙන්න ඕනේ නෑ. බොරුවට ඔබේ දැනුම, ඔබේ ඥානය ඔබ මොට කරගන්න ඕනේ නෑ. ධර්මයේ තුල තියෙනවා අපට ඇත්ත රහතුන් වහන්සේ හඳුනාගත හැකි උන්වහන්සේගේ පිළිබඳ ප්‍රකාශනයක්. උන්වහන්සේගේ ගුණ, උන්වහන්සේ රහත් ත්වයට පත් වෙනකොට මෙන්න මේවා වැඩෙනවා. මෙන්න මේවා පිරිහෙනවා. මෙන්න මේවා ඇති වෙනවා නැති වෙනවා කියලා ධර්මයේ තුල, සූත්‍ර තුල පැහැදිලිව කරුණු දක්වලා තියෙනවා. ඒ නිසා වැඩි කලබල නොවි ඔබට තිබෙන්නේ මේ රහත් භාවයේ පිළිබඳ ප්‍රකාශිත පුද්ගල ස්වභාවය අතහැරලා ඒක චරිත ස්වභාවයක් හැටියට, ඒක ගුණ ස්වභාවයක් හැටියට හිතමින් ඔබ තුල ඒ රහත් බව ඇති කර ගැනීම වෙනුවෙන් කටයුතු කරන්න. ඔබ එහෙම හිතනවා නම් ඔබට දස සංයෝජන ගැන, ආරෂ්ඨාංග මාර්ගය ගැන, රාග දෝෂ මෝහ ආදී ක්ලේශ ධර්මයන් ප්‍රහීන කරන සතිපට්ඨාන ආදී භාවනා ක්‍රම ගැන ඉදිරියට හදාරන්නට පුළුවන්. අපි ඒ සඳහා ඉදිරි දේශනාවල ඔබට මඟ පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඔබ මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරමින් මේ දවස්වල පැතිර යන විවිධ වූ ස්වરૂපයේ රහත්භාවය අවතක්සේරුවට සහ අවභාවිතා වෙමින් පවතින ස්වરૂපයෙන් ඔබේ හිත යලිත් උතුම් වූ අරිහත්වයේ කෙරෙහි ඇති වන ශ්‍රද්ධාවක් ඇති කරගනිමින් වෙනස් කරගන්න කියන මතක් කිරීම කරලා අද සද්ධර්ම දේශනාව මෙතකින් නිමවටපත් කරනවා. විශේෂයෙන් මේ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන්නට අපට ධර්මදායකත්වය ලබා දෙමින් ඌව ගුවන් විදුලියේ අද දවසේ ධර්මදායකත්වය ලැබුවේ බණ්ඩාරවෙල හීල් ඔය එගොඩගම සේනාවිලා නිවසේහි MD සෝමවතී මහත්මිය ඇතුළු පින්වත් දරු පිරිසයි.
දහම් නෙත TV. මුලා වුනෙත් විවර කරන්නට කාලයයි මේ.